හැමදේ දිනිල්ද කතා කරේ දැන් මට කැඩි කැඩි ඇහෙන්නේ කාටද? මට නෙමෙයි සර්. දිලිතද කවුද? කාටද පොඩි කැඩි කැඩි ඇහෙන්නේ? ආයේ කනෙක්ෂන් එකේ පොඩි අවුලක් වෙන්නේ නැති කියලා හිතන්න. අනික් කඩේ ප්‍රශ්න නැහැ නේද? Wi-Fi ඉවර වෙලා data වලට මාරු කරගත්තා. හරිද පුතේ නා? හරිද? දැන් හරි සර්. බලන්න මොනවාරි ගැටලුවක් ආවොත් එම කියලා මම රෙකෝඩින් එකේ දැම්මා. හරි? මම දාන්න එහෙම වුණොත් හරි. හරි කවන්නේ නාගරින් හරි. එහෙනම් මේ තුනම මූලික ද්වාර අපි කිව්වා XOR gate එක අපි ඉගෙන ගත්තා. ඒක ලියන්නේ පුතේ A ධන ලකුණ රවුන්ඩ් කරලා B. හරි XOR gate එක අපි මතකද ගිය සතියේ කරා ඉන්පුට් තුනේ XOR gate එක කරා අපි මේ කිව්වා මේ ආදාන වල එකේ කියන්නේ ඔත්තේ යගයක් කියනවා. එකේව එකයි. එහෙම නැත්නම් එකේව තුනක් තියෙනවා. නැත්නම් එකේව පහක් තියෙනවා. ඉතින් ආදාන නම් අවුට්පුට් එක එකයි කියලා අපි ගත්තා. එහෙනම් ආදාන ඔත්තේ බිඳුවයි බිඳුවයි. බිඳුවයි කියන්නේ එකේව එකයි තියෙන්නේ. එහෙනම් අවුට්පුට් එක මොකද්ද පුතේ? එකයි කියලා අපි ගත්තා. මතකද? මේ එකයි බිඳුවයි ආපහු අවුට්පුට් එක එකේව එකයි තියෙන්නේ. එහෙනම් මෙතන අවුට්පුට් එක එකයි කියලා ගත්තා. එහෙනම් ඒකේ අනිත් පැත්ත බිඳුව වෙන්න ඕනේ. එහෙනම් ආදාන ඉරට්ටය ඔක්කොම බිඳුව. ආදාන ඔක්කොම බිඳුව නම් අවුට්පුට් එක බිඳුව. ආදාන වල මේ එකේ කියන්නේ ඉරට්ටේ ගානක් තියෙනවා. එකේව දෙකක් තියෙනවා. එකේව හතරක්. එකේව හයක්. දෙකෙන් බෙදලා ගන්න ඉරට්ටේ ගන්න. දැන් මෙතන එකේව දෙකයි නම් මෙතන මොකද්ද? අවුට්පුට් එක. බිඳුව. මතකද අපි කරා? එවනේ ඔන්න අපි දැනට ඉගෙන ගත්ත ගේට් හතර. හරිද පුතේ? හරිද පැහැදිලිද? හරි. මේක නොටේෂන් එක වෙනතම මේක පරිපතය අඳින සංකේතය මෙන්න මේ විදිය ඕර් එකට සමානයි. හැබැයි ඉස්සරහින් මේව කැලලක් එනවා. මේක A B කියලා දැම්මොත් එහෙම ඒ ධන ලකුණ රවුන්ඩ් කරපු B. හරිද මේක? මේ හතර හරිද? මේ හතර පැහැදිලිද පුතේ? හරිද? බුමල් හරිද? දිනිල් හරිද? හරි සර්. හරි. මිනුරංග හරිද? යසිරු හරිද? හරි සර්. නිසාල් හරිද? තේරුණාද ගේට් හතර දැන් පැහැදිලිද? ගේට් හතරේ පැහැදිලිද? ඔව් සර්. අශාන් හරිද? අශාන් හරි සර්. හරි. තරුෂ හරි නේද? දම්සාර හරිද? තීක්ෂණ හරි සර්. right. එහෙනම් අපි ඔතන අපි මතක් කිරීමක් මම කරේ සරල පරිපත ඇඳා මම ඒවා දැන් අඳින්න යන්නේ නැහැ. එහෙනම් මෙතන අපි ඉස්සරහට යන් ටියුට් එකේ ගන්න. right. එහෙනම් අපි ටියුට් එකේ අපි යනවා පුතේ මෙන්න මෙතන තුන්වෙනි පිටුව. අපි ඔය ගේට් හතරක් කරා. ඊතුරු ගේට් තුන අපි මෙන්න මේ ගේට් තුන අපි කරන්නේ මැදදී. ටියුට් එක මැදදී කරනවා. හරි? right. එහෙනම් පළවෙනි අංක එක මෙතන මාතෘකාවක් තියෙනවා මෙන්න මෙහෙම. තාර්කික ద్వාර සම්බන්ධව ගැටලු පැමිණිය හැකි ආකාරය. මෙන්න මේක තමයි වැදගත්ම තැන කියලා මම හිතන්නේ. ඔය අච්චුම පොතේ පොත්පත්වලේම කොහෙවත් නෑ පුතේ. මේක කියන්නේ තාර්කික ద్వාර සම්බන්ධව ගැටලු පැමිණිය හැකි ආකාරය. ඒ කියන්නේ පේපර් එකට එන්න පුළුවන් ගැටලු ක්‍රම. කියන්නේ පරීක්ෂක අපිව පරීක්ෂා කරන ආකාර තුනක්. එහෙනම් එයා අපිව ටෙස්ට් කරන්න තියෙන, එයා අපිට ප්‍රශ්න දෙන්න තියෙන මෙන්න මේ තුනට. මේ තුන අඳුර ගන්න බලමු. එතකොට අපිට පාඩම තව පොඩ්ඩක් ක්ලියර් වෙනවා. පහසු වෙනවා. හරි රයිට්. මේ පාඩම ඇතුලේදී පුතේ අපි මේ පාඩම ඇතුලේදී අපි කටයුතු කරනවා, අපි ගනුදෙනු කරනවා ප්‍රධාන උපාංග තුනක් එක්ක. මේ පාඩම තුලදී අපි ගනුදෙනු කරන්නේ ප්‍රධාන උපාංග තුනක් එක්ක. හරි. ඒ තුන තමයි මොකද්ද? ඒ තුන ප්‍රධාන උපාංග තුන මොකද්ද පුතේ? මේ AB හරි XY හරි මේ විචල්්‍ය නාමයන් දාලා දිගට ලියපු ප්‍රකාශනය. අපි කියන එකට බූලියානු. මේක බූලියානු ගා බීජගණිතේ නේ බූලියානු ප්‍රකාශනය. AB හරි XY හරි PQ හරි විචල්්‍ය නාමත් එක්ක ඒ අතරමැදට ගේට් දාලා දන්න නකුල ඩොට් එක බා එක අපි දන්නවා. ඒ ගේට් දාලා ලියපු බූලියානු ප්‍රකාශන. ඊට පස්සේ ඒවල හැසිරීම පෙන්නන මෙන්න මේ වගේ වගුගත කරපුවාම අපි කියන සත්‍යතා වගුව කියන. නම් බූලියානු ප්‍රකාශනයේ එන සත්‍යතා වගුව. අයිතම දෙකයි. තව එක අයිතමක් තියෙනවා. මෙන්න මේ සංකේත මෙන්න මේ නොටේෂන් එකතු කරලා හදන පරිපතය අඳිනවා. මේකේ අවසන් ප්‍රතිඵලය පරිපතයෙන් පෙන්නනවා. පැහැදිලි? එහෙනම් මෙන්න මේ සංකේත දාලා අඳින චිත්‍රය අපි කියනවා මොකද්ද? බූලියානු පරිපතය කියලා. එහෙනම් පුතේ බූලියානු ප්‍රකාශනයේ සත්‍යතා වගුව පරිපතේ. එහෙනම් පරීක්ෂක අපිව පරීක්ෂා කරන්න තියෙන්නේ ඔය තුනෙන් තමයි. පැහැදිලිද? එයා
ගේ එක ක්‍රමයක් තමයි එයා කෙලින්ම දෙනවා පුතේ මේ බූලියානු ප්‍රකාශනය. ඒ කියන්නේ AB හරි XY හරි PQ හරි අරන් දාලා දිගට ලියපු ප්‍රකාශනයක් දෙනවා. පැහැදිලිද? ලියලා අපිට කියනවා ඒකට සත්‍යතා වගුවක් ඇඳලා පරිපතයක් අඳින්න කියලා. ඔය එක ක්‍රමයක්. දැන් බූලියන් අපිට මේ පරීක්ෂක කියනවා පුතේ බූලියානු ප්‍රකාශනයක් දීලා ඒකට ගැලපෙන සත්‍යතා වගුව ගොඩනගලා පරිපතය අඳින්න කියන. ඔය පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමේ යට ඉඳලා උඩට යනවා. එයා දෙවෙනි ක්‍රමේ කියනවා කෙලින්ම පුතේ එයා කෙලින්ම දෙනවා මේ පරිපතය. චිත්‍රයක් දෙනවා. මේ ඩයග්‍රෑම් එක දෙනවා. ඒකේ ආදාන විතරයි දාලා තියෙන්නේ. මැද මොනවද නැහැ ප්‍රතිදානය අපි හොයාගන්න ඕනේ. ආදානය දුන්නා මේ අනුව අපි ගේට් වලින් එවල ප්‍රතිදානය හොයාගත්තම අපිට ලියවෙනවා අන්තිමේට පුතේ බූලියානු ප්‍රකාශනය. එහෙනම් පරිපතයෙන් අපිට හොයාගන්න පුළුවන් බූලියානු ප්‍රකාශනය. ඊට අනුව සත්‍යතාවක් වඳින්න පුළුවන්. ඔය දෙවෙනි ක්‍රමය. දැන් එයා ප්‍රකාශනයක් දුන්නා පරිපතයක් දුන්නා. අර උපාංග තුනෙන්. එහෙනම් තව දෙන්න තියෙන එකයි මොකද්ද? සත්‍යතා වගුව දෙනවා. එයා වගුව දෙන්නේ නැහැ සමහර වෙලාවට වගුව හදාගන්න කරුණු ටිකක් දෙනවා. සාධක ටිකක් සපයනවා. සිදුවීමක් කියනවා. සිනාරියෝ එකක් දෙනවා. නේද? උදාහරණයක් විදියට ක්‍රීඩා පිටියක ප්‍රධාන දොරටු දෙකක් තියෙනවා. එක දොරක් හරි විවෘත වුණොත් එලාම් එකක් නාද වෙනවා කාර්යාලේ. කවුරු එක දොරක් හරි ඇරියොත්. පැහැදිලිද? පැහැදිලි. හරි. ඊට පස්සේ ඉතින් ඔන්න ඒ දොර එකක් ගන්න ඒ දොර කියලා අනිත් එක B දොර කියලා ගන්නවා. එහෙනම් අවස්ථා එන්න පුළුවන් මොකද්ද කියලා. ඔන්න තව එක ඩිවෙලොප් කරනවා. දැන් මේක හැම වෙලාවෙම කරදරයි නේ. හදිස්සියකට දොරක් ඇරියත් එලාම් වදිනවා. මේක කියන රෑ 10න් පස්සේ රෑ 10 සහ උදේ 6 දක්වා කියලා රාත්‍රී කාලයට දොරක් ඇරියොත් තමයි ප්‍රශ්නයක්. කියන සිකියුරිටි එක හොඳයි. එහෙනම් තව එකක් දාලා කාලෙකුත් තියෙනවා. එහෙනම් A දොර B දොර C කියන්නේ කාලේ ටයිමර් එක. අන්න ඉන්පුට් තුනයි. ওই විදියට යා සත්‍යතා වගුවක් හදා ගන්න අපිට සාධක දෙනවා. සිදුවීමක් දෙනවා. දැන් අපි ඒ අනුව සත්‍යතා වගුවක් ගොඩනගලා ඒකෙන් ප්‍රකාශනයක් කරන් පරිපතයක් අඳිනවා. ඔන්න ඔය ක්‍රම තුනට තමයි පුතේ ප්‍රශ්න එනවා නම් එන්න තියෙන්නේ. ඔය ක්‍රම තුනට තමයි ප්‍රශ්න එනවා නම් එන්න තියෙන්නේ. දැන් උසස් පෙළට ගොඩක් බරයි පුතේ මම කියපු තුන්වෙනි ක්‍රමේ වගුවක් හදා ගන්න කියලා ඒකෙන් ප්‍රකාශය කරන් පරිපතයක් අඳින එක. එහෙනම් පළවෙනි ක්‍රමය ප්‍රකාශයකුයි සහ ප්‍රකාශයක් ඇඳලා සත්‍යතා වගුවක් ඇඳලා පරිපතයක් අඳින්න කියන එකයි පරිපතයේ දීලා ප්‍රකාශයක් හොයලා සත්‍යතා වගුවක් අඳින්න කියන එකයි තමයි සාමාන්‍ය පෙළට ගොඩක්ම එන ප්‍රසිද්ධ ක්‍රමවේදයන් දෙක. දැන් ගණන් ක්‍රම තුන අපිට පැහැදිලි. දැන් ඔය ක්‍රම තුනම අපි ටියුට් එකේ පිළිවෙලට කරගෙන යනවා ඉස්සරහට. දැන් අපි ටියුට් එක ඉස්සරහට දිගෑරෙන්නේ ඔන්න ඔය ක්‍රමවේදයන් තුනත් එක්ක. පැහැදිලිද? අපි එක ලියානම වැඩේ පටන් ගන්නවා. එහෙනම් යන්න ටියුට් එකට right. මෙතන ලියා ගන්න අංක 1 පරීක්ෂක විසින් අංක 1 ලියා ගන්න. පරීක්ෂක විසින් බූලියානු ප්‍රකාශනය ලබා දෙන අතර පරීක්ෂක විසින් බූලියානු ප්‍රකාශනය ලබා දෙන අතර ඔබ විසින් ඊට අදාළ සත්‍යතා වගුව ගොඩනගා පරිපතය ඇඳීම ඔන්න පළවෙනි ගණන් ක්‍රමය. පරීක්ෂක විසින් බූලියානු ප්‍රකාශනය ලබා දෙන අතර ඔබ විසින් ඊට අදාළ සත්‍යතා වගුව ගොඩනගා පරිපතය ඇඳීම. නම් දෙක. පරීක්ෂක විසින් දෙවනි ක්‍රමය. පරීක්ෂක විසින් බූලියානු පරිපතය ලබා දෙන අතර ඔබ විසින්
ප්‍රකාශනයක් ලබාගෙන සත්‍යතාවගුව ඇඳීම right. තුන්වෙනි ක්‍රමය පරීක්ෂක විසින් සත්‍යතාවගුව ලබා දීම හෝ එය ගොඩනගා ගැනීම සඳහා සාධක සපයන අතර ඔබ විසින් වගුව ගොඩනගා බූලියානු ප්‍රකාශනයක් ලබාගෙන පරිපතය ඇඳීම ඔන්න ක්‍රම තුන පුතේ. එහෙනම් පළවෙනි ක්‍රමයේ ඉඳලා අපි පටන් ගන්නවා පහත් සඳහන් බූලියානු ප්‍රකාශන වලට අදාළ සත්‍යතාවගුව ඇඳ බූලියානු පරිපතය නිර්මාණය කරන්න. හරි. ප්‍රකාශනය දීලා තියෙනවා. මෙන්න ප්‍රකාශනය. පළවෙනි ගාන මම හදනවා. හොඳට බලාගෙන ඉන්න. හරි. පළවෙනි කොටස මම හදනවා. තියෙන්නේ මෙන්න මෙහෙම. right. බලන්න හොඳ බූලියානු ප්‍රකාශනයක් දීලා තියෙනවා. හරි විචල්්‍ය අරන් තියෙනවා A B කියන. හරි. මම ලියන්නම් ඉස්සෙල්ලාම ප්‍රකාශනේ. A B A or B or A and B කියන එක සමානයි S කියලා තියෙනවා. සමානයි S. මෙන්න ප්‍රකාශනය. ඔන්න බලන්න. right. මෙන්න පුතේ දැන් මේ වගේ සමීකරණයක් විසඳනකොට අපි සලකා බැලිය යුතු සාධක කිහිපයක් තියෙනවා. එකක් තමයි අපි මුලින්ම අපි අවබෝධ කරගන්න ඕනේ මේ ප්‍රකාශනයක තියෙන ආදාන ගණන. දැන් මේ ප්‍රකාශයේ ආදාන ඉන්පුට් කීයක් තියෙනවා කියලාද ඔයා කියන්නේ? ඒ කියන්නේ විචල්්‍ය ගාන එක විචල්්‍ය කියලා කියන්නේ ඉන්පුට් ටික. ආදාන කීයක් තියෙනවද පුතේ මේකේ කවුරු හරි කියන්නේ? මේකේ ආදාන කීයක් තියෙනවද? A or B or A and B සමානයි S. ආදාන කීයක් තියෙනවද මේකේ? තරුෂ ආදාන කීයක් තියෙනවද මේකේ? ඉන්පුට් කීයක් තියෙනවද? තරුෂ දිනිල් ඉන්පුට් කීයක් තියෙනවද මේකේ? දෙකයි. මොනවද මේ දෙක? A සහ B.
ආදාන අනුව ආදාන ප්‍රමාණය අනුව සත්‍යතාවයේ දිග බලන තීරණය වෙනවා. අපි කතා කරන්නේ ගෙදර බිත්තිය එක ස්විච් එකක් තියෙනවා නම් අවස්ථා දෙකයි. ස්විච් එක A කියලා ගත්තොත් එහෙම ඕෆ් අවස්ථාව සහ ඔන් අවස්ථාව. මතකද දෙකයි. ගෙදර බිත්තියේ ස්විච් එකේ ස්විච් දෙකක් තියෙනවා නම් අවස්ථා කීයක් පුළුවන්ද? A B කියලා ස්විච් දෙකක් ගත්තොත් කීයක් පුළුවන්ද? එකිනෙක වෙනස් අවස්ථා කීයක් පුළුවන්ද? මේ දෙකම ඕෆ් අවස්ථාව. දෙකම ඔන් අවස්ථාව. මේ A ස්විච් එක මේක B එක. A ස්විච් එක on B off. B on A off. අවස්ථා හතරයි නේද? ආදාන දෙකයි නම් අවස්ථා හතරක් අපිට වෙන්නන්න පුළුවන්. ගෙදර ස්විච් එකේ ස්විච් තුනක් තියෙනවා විත්තිය ස්විච් එක. 1 2 3යි මැද එක. කීයක් පුළුවන්ද පෙන්නන්න? දෙකේ තුන්වෙනි බලය. දෙකේ දෙවෙනි බලය, දෙකේ තුන්වෙනි බලය. 8ක් පුළුවන්. එහෙනම් අපි මුලින්ම මේ වගේ සමීකරණ මේ වගේ ප්‍රකාශනයක් සත්‍යතාව ගුණ හරවනකොට අපි බලන්න ඕනේ පුතේ ආදාන ගණන කීයද කියලා. ඒක තමයි ප්‍රධානම දේ. එහෙනම් ආදාන මේකේ බැලුවට දෙකයි තියෙන්නේ. ඒ අරන් සත්‍යතාවගේ ආදාන ප්‍රමාණය තියෙනවා. එහෙනම් මෙන්න A මෙන්න B අවස්ථා. 0.1 මේ රටාව හුරු වෙන්නේ. 0.1 මෙන්න එකිනෙකට වෙනස් විය හැකි අවස්ථා හතරයි. මේ ආදාන දෙකෙන් කරන්න පුළුවන් අවස්ථා හතරේ තියෙනවා. එහෙනම් අපි මෙන්න මේ සමීකරණය මේ ප්‍රකාශනය දැන් සුළු කරන්න යන්නේ සත්‍යතාව වගේ. එහෙනම් අපි සමීකරණයක් සුළු කරනකොට අපි දන්නවා මුලින්ම වරහන් ටික සුළු කරනවා. මේ වරහන ඉස්සෙල්ලාම සුළු කරනවා. ඊගාවට මේ වරහන සුළු කරනවා. එතකොට මෙතන වරහන සුළු කරපුවම උත්තරයක් එනවා නේද මෙතෙන්? මෙතන වරහන සුළු කරපුවම මෙතෙන්ට උත්තරයක් එනවනේ. එහෙනම් මෙතන උත්තරේ ආපහු සුළු වෙන්න ඕනේ නම් මැද එකේ. ඒ විදියම තමයි මේක යන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම පළවෙනි වරහන හොයාගන්නවා. මොකද්ද පළවෙනි වරහන? A or B කියන එක. right. A or B. A කියලා ඉන්පුට් එකකුයි B කියලා ඉන්පුට් එකකුයි OR එකට ආදානය. OR කියන ద్వාරය. now OR එක ඔළුවේ තියනවාද? now 0.0 OR මොකද උනේ පුතේ? 0. 0.1 OR මොකද උනේ? 1. 1.0 OR මොකද උනේ? 1. 1.1 OR මොකද උනේ? ඒත් 1. දැන් මෙන්න පළවෙනි වරහන සුළු කරා. පළවෙනි වරහන සුළු කරා. එහෙනම් ඊගාවට මේ වරහන හොයන්න. B වරහන දෙවෙනි වරහන. මේක තියෙන්නේ A and B කිය. හරි මයික් ඔන් කරන්න. මට n එක දැන් ඔළුවේ තියෙනවා n ඩොට් එකේ n එක කියලා කියන්නේ right. 0.0 n එකකින් ගියාම මොකද උනේ? තරින්ද? තරුෂ? බිංදුව. n එක. 0.0 n එක මොකද උනේ? බිංදුව. කියන්නේ අයියෙන් කියන්නේ බිංදුවයි. 0.1 බිංදුවයි. 1.0 යන්න එක බිංදුවයි. 1.1 යන්න එක මොකද උනේ? 1යි. 1. එහෙනම් මේ වරහන සුළු කරා. දැන් මෙයත් සුළු කරා මෙයත් සුළු කරා. දැන් මෙතෙන්ද ඇවිල්ලා මෙතන මේ ඉන්නේ මෙයා. මේ ඉන්නේ මෙයා. දැන් මෙයයි ආපහු සුළු වෙන්න ඕනේ ඕර් එකකින්. එහෙම නේද? දැන් මේ මුළු ප්‍රකාශයම සමානයි අන්තිමේට මොකද්ද තියෙන්නේ? S කියලා නේද මේ තියෙන්නේ? එහෙනම් අපි ප්‍රකාශය ලියන අයනොත් අපිට ඕන නම් මෙතන අන්තිමේට S කියලා ලියන්න පුළුවන්. මේ S සමානයි. S කියන්නේ S වලින් නියෝජනය වෙලා මේ මුළු ප්‍රකාශය. ඒ වරහන් දෙක ආපහු දිගට ලියන්න ඕනේ නැද්ද? ඉතින් S කියලා දැම්මම මේ මුළු ප්‍රකාශය අවසාන ප්‍රතිඵලය. එහෙනම් මෙන්න මේකේ අවුට්පුට් එක තමයි මේ තියෙන්නේ. මේකේ අවුට්පුට් එක තමයි මේ තියෙන්නේ. මේකේ අවුට්පුට් එකයි මේකේ අවුට්පුට් එක මේකේ ප්‍රතිදාරය නැවත ඉන්පුට් වෙනවා මොකේදද? OR කියන ద్వාරය. එහෙනම් මේ ඉන්නේ මෙයා නම් 0.0 OR එකකින් ගියාම මොකද උනේ? 0. 1.0 OR එකකින් ගියාම මොකද උනේ? 1. දැන් මේ දෙන්න බලන්න. 1.0 OR එකකින් ගියාම ඒත් 1. 1.1 OR එකකින් ඒත් 1. ඔන්න සත්‍යතාව. එහෙනම් මෙන්න මේ ආදානයන් දෙකට මෙන්න මේ ප්‍රකාශය අනුව මෙන්න මේ වගේ ප්‍රතිදානයක් ලැබෙනවා. අවසාන පරිපතයෙන් අවසානයේ දැක්කේ මෙන්න මේ වගේ අවුට්පුට්. 0.1. පැහැදිලි? දැන් මේ අපි මේ අනුව දැන් එන පරිපතය අඳිනවා. ඔන්න බලන්න පරිපතය අඳින විදිහ. right මෙන්න A කියන එක මම මෙතනින් ගත්තා. B කියන එක මම මෙතනින් ගන්න. මේ AB. A කියලා ඉන්පුට් එකකුයි B කියලා ඉන්පුට් එකකුයි OR එකට ආදානය වෙනවා. මෙන්න OR එක.
මතක් කරලා ගේට් එක ඉස්සරහා ප්‍රතිඵලය ලියන්න පුරුදු වෙන්න. එතකොට මෙතන A or B කියලා පුරුදු වෙන්න ලියන්න. ගේට් එක ඉස්සරහා එතරම් ලියන්න මොකද්ද කියලා ප්‍රතිඵලය. ඒක කරා කියලා කියන්නේ දෙවෙනි ක්‍රමය අපිට ඔටෝ ඇවිල්ලා හුරු වෙනවා. එහෙනම් ආපහු A එක්කුයි B එක්කුයි n එකට ආදානය වෙනවා. AB වෙනම ගන්නත් පුළුවන්. ඊට වඩා මේක සරල වෙනවා පරිපථයේ පුතේ. ඒක මෙතනින්ම ගව් මෙන්න මෙහෙම පොඩි ඩොට් එකක් දාලා මේව ගන්න පල්ලෙහාට මේක මේක ජම්ප් එකක් දාන්න. එතකොට ඒක වෙනස තේරෙනවනේ. එතකොට මේ යන්නේ මේක කියලා දෙනවා මේ එන්නේ මේක කියලා තේරෙනවා. මෙහෙම ජම්ප් එකක් කරලා අඳිනකොට මෙහෙම ජම්ප් එකක් කරලා මෙන්න එකක්. එහෙනම් B එක මෙතනින් ගන්න. ඔන්න B එක. එහෙනම් ප්‍රතිඵලයේ ඉස්සරහා ලියන්න B එකේ A and B. එහෙනම් ඔන්න A ආධාර දෙක හරි. මේ යන්නේ A, එහෙනම් මේ යන්නේ B ම තමයි. පැහැදිලි? මේ ගේට් ටික පළවෙනි ගේට් ටික එකම පේලිය එන්න ඕන. හරි? එහෙනම් මෙන්න මේක මේ අන්තිමේට එන්න A or B කියන කෙනයි A and B කියන එකයි නැවත ඉන්පුට් වෙනවා මොකේටද? මොකේටද ඉන්පුට් වෙන්නේ? or එක. යා තමයි අවසානයේදී අපි S කියලා කියන්නේ. යා තමයි අවසානයේ අපි S කියලා කියන්නේ. හරි මේක දිහා බලමු. දැන් මෙතන මේ උඩ ප්‍රකාශය බැලුවොත් එහෙම මේ උඩ ප්‍රකාශය අපිට කියන්නකො මේක පරිපථයකට හැරෙවුවොත් ගේට් කීයක් එනවද කියලා ගේට් කීයක් කියලා හඳුනා ගන්න පුළුවන්. ගේට් වල සංකේතයන් මෙතන තියෙනවා. ගේට් කීයක් තියෙනවද ඔක්කොම පුතේ? මේ පරිපථයේ ගේට් කීයක් තියෙනවද යසිරු? තර්කන द्वार කීයක් ඔයාලට දැක් ගන්න පුළුවන්ද මේකේ? සංකේත වලින් ගණන් කරලා කියන්න. යසිරු කියන්න බලන්න. ලොජික් ගේට් කීයක් තියෙනවද? කීයද? දෙකයි. ලොජික් ගේට් එකයි තියෙන්නේ. යසිරු වල් කරනවා එකයි. දෙකයි. මොකද්ද ගේට් එක? දන් ලකුරෙන් කියන්නේ. or gate. or අනේ එකයි. එහෙනම් ඔන්න එකයි. යන්න බලන්න ගේට් එක. ඔන්න එකයි. මේ මොකද්ද? or එහෙනම් ගේට් දෙකයි දැනට. මේ මොකද්ද ගේට් එක? and එහෙනම් ගේට් ඔක්කොම කීයක් තියෙනවද? 3ක්. තුන ඒ තුන 1 2 3 නේ. හරි නේද? ඇවිල්ලා තියෙනව නේද? අපිට අඳින්න නැතුව බලලා කියන්න පුළුවන් ගේට් කීයක් එනවද කියලා. ඒ සංකේත වලින් අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් අපි දන්නවා ගේට් හඳුනා ගන්න සංකේත ඩොට් එකෙන් සහ ඕවර් එකකින්. පැහැදිලිද? මෙන්න පළවෙනි එක. හරි තේරුණාද මේක? තේරුණාද වැඩි? හරි. එහෙනම් ඔය විදිහට දැන් පළවෙනි ගාන පටන් ගන්න. රයිට්. එහෙනම් ටියුට් එක කියලා පළවෙනි. මෙතන තියෙනවා. මේ right ඔයා මෙතන ඉස්සර සත්‍යතාව වගුව අඳි. මෙතන සත්‍යතාව වගුව පුරව ගන්න A or B A and B මෙතන S එක දාලා පුරවගෙන මේකේ පරිපථය අඳි. දෙවෙනි එක තනියම කරන්න ඕන. දෙවෙනි ගානත් ඒ වගේම ගාන පොඩි වෙනසක් තියෙන එක තනියම කරන්න ඔය විදියම A and B ඉස්සෙල්ලා හොයාගෙන A or B හොයාගෙන and එක කියන්නේ ප්‍රතිඵලය අඳින්න බලන්න. පළවෙනි එක ඇඳලා දෙවෙනි එක හරි පුතේ අශාන් අන්තිම ద్వාරයෙන් තුන මම පාඩම මැදදී කරන්නේ. අශාන් ලොජික් ගේට් අන්තිම තුනම ඒ කියන්නේ 7න් 3ක් මැදදී පාඩම මැදදී මම ගන්නේ 4යි ඉගෙනුවේ. මේ තියෙන එක පළවෙනි එක. රයිට් සත්‍යතාවග්ගෝ පුරව ගන්න ප්‍රකාශ ලියලා මෙන්න පරිපථය යන්නේ ඉස්සරහා කොටුවේ. දෙවෙනි එක තනියම කරන්න.
බිඳුවයි එකයි බිඳුවයි එකයි බිඳුව. Right. පළවෙනි වරහන A and B. A and B. දෙවනි වරහන A or B. A or B. තුන්වෙනි වරහන S. A and B. බිඳුවයි එකයි and එකකින් ගියාම පුතේ බිඳුව. බිඳුවයි and එක ඒත් බිඳුව. එකයි and එකකින් ගියාම එකයි. වැරදුනා. right. අපි මේ ඕඩර් එක මාරුණා කවන්නේ නැහැ. කොහොමද ඉන්නේ? ඕඩර් එක මාරුණා අපි ආයෙ කරමු. බිඳුවයි එකයි බිඳුවයි එක. බිඳුවයි එකයි බිඳුවයි එකයි බිඳුවයි එකයි. හරි. එහෙනම් ඕර දැන් මේ වරහන දැන් හරි. දැන් මෙයා සුළු කරමු. බිඳුවයි ඕර එකකින් ගියාම බිඳුවයි එකයි ඕර එකකින් ගියාම එකයි. එකයි බිඳුවයි ඕර එකකින් ගියාම ඒත් එකයි. කොහේ හරි එකක් තියෙන එකයි ඕර එකකින් ගියාම ඒත් එකයි. හරි. දැන් මෙන්න මේ දෙන්න. දැන් මෙන්න මෙයයි තමයි බලන්න. හැබැයි යන්නේ ඇන්ඩ් එකකින්. මේ බලන්න ගේට් එක ඇන්ඩ් එක මේ. එහෙනම් බිඳුවයි ඇන්ඩ් එකකින් ගියාම බිඳුවයි ඇන්ඩ් එකකින් ගියාම පුතේ අවුට්පුට් එක බිඳුවයි. එකයි බිඳුවයි ඇන්ඩ් එකකින් ගියාම ඒත් බිඳුවයි. බිඳුවයි එකයි ඇන්ඩ් එකකින් ගියාම ඒත් බිඳුවයි. මෙන්න අන්තිම අවස්ථාව විතරක් එකයි ඇන්ඩ් එකකින් ගියාම එකයි ආදාන සියල්ලම එක. ඔන්න සත්‍යතාවක් ගොයන්නේ. දැන් පරිපතේ දැන් අදින්න. එහෙනම් පළවෙනි එක ඇන්ඩ් එක. A B. A and B. මේක A මේක B. දැන් මෙතන කියනවා A.B. A.B. ප්‍රතිඵලය ලියන්න ඉස්සරහා ප්‍රකාශනය ලියන්න අනිවාර්යයෙන්ම A.B. ඒක මෙතනින්ම ගන්න ආපහු මෙහෙම ජම්ප් එකක් දාලා ගමු. එතන මේ ඉන්නේ A. මේ B. AB එක ඕර් එකකින් යන්නේ. එතන මේ ඉන්නේ B. ප්‍රකාශය ලිව්වහම A or B. A or B. right. මෙයා මෙහෙම යනවා. එහෙම ගිහිල්ලා අන්තිමේට මෙයා ඇන්ඩ් එකකින් ඉන්නවා. ඇන්ඩ් එක. මෙයා තමයි අපි S කියලා ගන්න. මේ ලිව්වොත් එහෙම උඩින් එන්නේ මෙයා මේ ප්‍රකාශනය ලියවෙන්නේ ඇන්ඩ් එක. ඔන්න දෙවනි එකේ පරිපතේ. හරිද පුතේ? තුන්වෙනි එක මම කරනවා බෝඩ් එකේ. ළමයි හරිද? හරි සර්. ඔක්කොම ඇන්දද? ඔව් සර්. අපි තුන්වෙනි එකට යමු. බලමු තුන්වෙනි එකේ. මට ගණන් කරලා කියන්න තුන්වෙනි ප්‍රකාශය දිහා බලලා තුන්වෙනි ගාන දිහා බලලා ඔක පරිපතයක් අඳිනකොට ගේට් තරකන දවර කීයක් එනවද කියලා මට කියන්න. ඔය පරිපතේ ලොජික් ගේට්ස් කීයක් එයි? 5ක්. හරියටම හරි. මොකක්ද ඒ පහ?
තියෙන්නේ x bar x not or y or x and y bar සමානයි q output එක q කියලා අරන් තියෙනවා. හරි බලමු අපි 5ක් එනවා කිව්වා. right 5ක් එනවලු තර්කන දුවා. ඔව්. එතකොට බලන්න මේ මෙතන 1යි 2යි 3යි මේ and 1යි 4යි මේකයි 5යි 5ක් එනවා හරියටම හරි. දැන් මේක දැන් මේ වගේ අහන not ප්‍රකාශනයේ පළවෙනි එක ආදාන ගාන අපි හොයාගන්න. එහෙනම් ඉන්පුට් දෙකයි තියෙන්නේ ප්‍රශ්නයක් නෑ. එක ඉන්පුට් එකක් x අනිත් එක y. ඒක හරි. මේ ප්‍රකාශයේ not තියනවා නම් කියන්නේ and not කියන ద్వාර තියනවා නම් not කියන ආදාන දෙනවා අපි කලින් හොයාගත්තා නම් හොඳයි. මේ සත්‍යතාවකේ කොහේ හෙව්වත් කමක් නැහැ. පිළිවෙලයි මුලදී ඒ ටික හොයලා ගන්න. not ටික වෙනම හොයලා ගත්තා. එහෙනම් ප්‍රකාශය තියෙනවා x bar තියෙනවා අය y bar තියෙනවා. එහෙනම් x තියෙනවා y තියෙනවා. එහෙනම් අපිට x bar එකයි y bar එක කලින් මේ ආදාන දෙක හදාගත්තා නම් හරි. එහෙනම් අපි x bar එක කලින් හදා ගන්නවා මෙන්න මේ x. එහෙනම් මෙතනම x bar හදාගමු. එහෙනම් x bar මෙතන y bar. x bar y bar හදාගන්න. එහෙනම් මෙතන ඔන්න බලන්න. x බිඳුව නම් x bar 1 වෙන්න ඕනේ. x බිඳුව නම් x bar 1. x 1 නම් x bar බිඳුවයි x 1 නම් x bar බිඳුව. y බිඳුව නම් y bar 1 වෙන්න ඕනේ. y 1 නම් y bar බිඳුව. y බිඳුව නම් y bar 1යි 1 නම් y බිඳුව. ඔන්න ඔහම right. ඔන්න ඒ ටිකත් හරි. හරි. දැන් අපි සමීකරණයේ ප්‍රකාශනයේ සත්‍යතාවකයේ සුළු කරමු. එහෙනම් මේ පළවෙනි වරහන අපි හොයමු. මොකද්ද පළවෙනි වරහන? පළවෙනි එකේ තියෙන්නේ x bar or y. දැන් නිකන් x නෙමෙයි x bar එකත් එක්ක. මේ x bar or y. x bar or y. को x bar මේ තියෙන්නේ x bar y को මේ තියෙන්නේ y. දැන් මෙන්න මේ දෙන්න යන්නේ. හැබැයි ගේට් එක or එක. 1යි බිඳුවයි or එකකින් ගියාම මොකද වෙන්නේ පුතේ? 1යි. 1යි බිඳුවයි. මේ 1යි බිඳුව. 1යි 1යි කොහොමත් 1යි. මේ බිඳුවයි බිඳුවයි. බිඳුවයි or එකකින් ගියාම දෙකම බිඳුවයි. බිඳුවයි 1යි. ඒ අවුට්පුට් එක 1යි. එහෙනම් මෙන්න මේ වරහන හරි. එහෙනම් ඊගාවට මෙයා x and y bar. මොකක්ද ඊළඟ එක? x and y bar. x and y bar. को x එක මේ තියෙන්නේ x එක මේ තියෙන්නේ x එක. को y bar එක මේ තියෙන්නේ y bar එක. මෙන්න මේ දෙන දැන් බලන්න. මේ බිඳුවයි 1යි and එකකින් ගියාම බිඳුව. බිඳුවයි බිඳුවයි and එකකින් ගියාම බිඳුව. මේ 1යි 1යි මේ 1යි 1යි and එකකින් එකක් වෙන්න ඕන. 1යි බිඳුවයි මෙතන බිඳුව. දැන් මේ වරහන සුළු කර. එහෙනම් මෙතන දාපු උත්තරේ මෙතෙන් දාපු උත්තරේ මෙයාගේ සුළු වෙන්න ඕන. දැන් අවසානයේ සමානයි q හින්දා or එක 1යි බිඳුවයි or එකකින් ආපුවාම 1යි 1යි බිඳුවයි or එකකින් ගියාම 1යි බිඳුවයි 1යි 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 බිඳුවයි ඒත් 1යි. එකේව හතරක් එන්න ඕන. පරිපතේ අඳිනකොට ඔන්න ඉස්සෙල්ලා ඔන්න x by x not එක කලින් ලියන්න මෙන්න y. මෙන්න x එක මෙන්න y එක. දැන් පළවෙනි එක or එකක්. එහෙනම් ඉස්සෙල්ලා ලියන්න x bar or y කියන. ආව x එක මෙතන මේක ගත්තොත් not x එන්නේ නා x bar එකට කලින් ගන්න ඕනේ. not x එකට කලින් x ගන්න. ඔන්න x යනවා y එක මෙතනින් යනවා මෙතන not එකක් දාගන්න. දැන් මේ y එන්නේ මෙතනින් යනට y bar. එහෙනම් ඒක n එකට තමයි ඉන්පුට් වෙන්නේ. දැන් ප්‍රතිඵලය ලියන්න x and y bar. අන්තිමේට මේ දෙන්න ඉන්පුට් වෙන්නේ or එක. මෙයා තමයි q. න පරිපතේ. පහක් කියනකොට 1යි 2යි 3යි 4යි ගේට් පහක් තියෙනවා.
හරිද ළමයි? ඔය හැම ගානකම අලුත් දෙයක් තියෙනවා. ඔය ගණන් 13 හදනකොට සියලුම අවබෝධයක් එනවා. හොඳ අවබෝධයක් එනවා. right. ඉවර කට්ටිය හතරවෙනි එකට යන්න. ඔන්න අලුත් ගේට් එකක් ඇවිල්ලා තියෙනවා XOR. මෙතෙක් අපි ආපු රෙදි ගේට් එක XOR. දැන් ඒක කරගෙන යන්න බලන්න හතරවෙනි එක. දැන් x bar y bar කලින් හොයාගන්න. මෙතන x bar මෙතන y bar. මෙතන හොයන්න x bar over y. x bar or මෙතන x or y x or y මෙතන අපි අවසානයේ ගමු q කියලා. හරි. බිඳුවයි එකයි එක බිඳුවයි එකයි බිඳුවයි එක එන x bar y bar කලින් හොයා ගන්නවා x බිඳුව නම් x bar එකයි x බිඳුව නම් x bar එකයි x එක නම් x bar බිඳුවයි x එකක් වුණොත් x bar බිඳුවයි y බිඳුව නම් y bar එකයි y එක නම් y bar බිඳුවයි y බිඳුව නම් y bar එකයි y එක නම් y bar බිඳුවයි දැන් බලන්න මේ x bar y bar එන්න ඕනේ මෙතන දැන් x bar එකයි y bar එකයි මෙන්න මෙයයි බලන්න මෙන්න මෙයයි බලන්න और එකයි එකයි ඕර එකකින් ගියාම එකයි මේ තීරු දෙක එකයි බිඳුවයි ඕර එකකින් ගියාම එකයි බිඳුවයි එකයි ඕර එකකින් ගියාම එකයි බිඳුවයි XOR x XOR y x when x XOR අපි XOR දන්නවනේ ආදාන ඔත්තේ ආදාන වල කියව ඔත්තේ ගානක් කියනවනේ එකයි එහෙනම් මේ ඔත්තේ ගානක් කියනවා වෙන්න මෙතන ඔත්තේ ගානක් ඉන්නේ බිඳුවයි එකයි කියව එකයි තියෙන්නේ දැන් මෙතන අවුට්පුට් එක එකයි මේ මෙතනත් අවුට්පුට් එක එකක් වෙනුනේ කියවා තියෙන්නේ එකයි ඔත්තේ ගාන එකයි මේ කියව දෙකක් තියෙනවා එහෙනම් මේ බිඳුවයි ඉරට්ටේ ගානක් නම් බිඳුවයි බිඳුව නම් ආදාන සියල්ලම බිඳුව නම් ඒත් බිඳුව අන්න ඒ දෙක හරි අවසානයේදී මේ දෙන ඕවර් එකකින් යනවා අවුට්පුට් එක අපි ගන්නවා අවසානයේදී 1.0යි ඕවර් එකකින් ගියාම 1.1යි ඕවර් එකකින් ගියාම ඒත් 1.1යි ඕවර් එකකින් ගියාම ඒත් 0.0යි ඕවර් එකකින් ගියාම 0යි ඔන්න ඔය විදිහට පැහැදිලි පරිපතේ දැන් අඳින්න පුළුවන් අපිට right ඔන්න x bar y bar කලින් අපි අඳගමු note එක ගමු මේ note එක ඒකත් note එක පුතේ
x bar or y bar. xi මෙතන කලින් ගන්න ඕනේ not එකට පස්සේ ගත්තොත් එහෙම x not එක x bar එකේ මෙන්න x මෙන්න y x or x XOR y. මෙයා තමයි කිව්වේ. හරි. ඉවරද හතරවෙනි ගාන ඔක්කොම? හරිද පුතේ? කවුද? දිලිත හරිද පුතේ? දිලිත හතර හරිද? බිමාල් හරිද පුතේ? බුමල් හරිද? හරිද? නිසාල් හතරවෙනි එක හරිද? හරි සර්. ආශාන් තරුෂ හරිද? ඒකට හරිද? දම්සර හරිද? තීක්ෂණ එහෙනම් පස්වෙනි ගාන දිහා බලලා අර ওই ගණන් හතරට වඩා වෙනස්කමක් තියනවාද බලන්න පස්වෙනි ගාන මොනවද වෙනස කියලා කියන්නේ පස්වෙනි ගානේ දකින්න වෙනස මොකක්ද කියන්නේ අලුත් දේ මොකක්ද කියන බලන්න පස්වෙනි ගානේ තියෙන අලුත් දේ ළමයි මට කියන්නකො පස්වෙනි ගාන දම්සර මොකද්ද තියෙන අලුත් දේ පස්වෙනි ගානේ දම්සර උඩ ගණන් එක බලන්න පස්වෙනි ගානේ මයික් එක ඔන් කරන දම්සර මොනවද තියෙන අලුත් දේ දම්සර මොකද පස්වෙනි ගානේ තියෙන අලුත් දේ කවුරු හරි කියන්නේ වෙනසක් තියෙනවා පස්වෙනි ගානේ තියෙන අලුත් දේ මොකද්ද කියලා කියන්නේ ආදාන සමාන ආදාන දෙකයි. ඉතින් ඒක කලින් ඒවලට ආදාන දෙකයි xy මොකද්ද අලුත් දේ? මේ ගානේ දකින අලුත් දේ මොකද්ද? ඇෂාන් මොකද්ද අලුත් දේ මේ ගානේ තියෙන? ප්‍රකාශ කීයක් තියනවද මේකේ? වරහන් වලින් වෙන් වෙච්ච ප්‍රකාශ කීයක් තියනවද මේකේ? අයසිරු ප්‍රකාශ කීයක් තියනද යසිරු? 3ක් තියෙනවා. එහෙනම් පළවෙනි වරහනයි දෙවෙනි වරහනයි සම්බන්ධ වෙන ගේට් එක මොකද්ද පුතේ? ඕර් එක. දෙවෙනි වරහනයි මේ දෙවෙනි වරහනයි තුන්වෙනි වරහනයි සම්බන්ධ වෙන ගේට් එක මොකද්ද? ඕර්. ඒත් ඕර්. දැන් අපි මෙහෙම සුළු කරනකොට ඉස්සලා මේ දෙක හොයලා ඒන උත්තරේ මේකත් එක්ක හොයනවද? නැත්තම් මේ දෙක හොයලා පිටිපස්ස දෙක හොයලා ඒන උත්තරේ මේකත් එක්ක හොයනවද? මොකද්ද කරන්නේ අපි? තුනම එකවර ගන්න පුළුවන්ද? පළවෙනි දෙක හොයලා ඒක අන්තිම එකත් එක බලලා එහෙමද කරන්නේ? කොහොමද ඔය එකක් කරන්නේ? ආලමයි
right මේ බලන්න පස්වෙනි එක තියෙන්නේ x bar or y bar or x or निकाल y है or x or y x or y or x and y bar සමානයි q දැන් මෙහෙම එකක් තියෙනවා right එහෙනම් බා එකක් තියනවා ප්‍රශ්නයක් නැහැ බා එක තියනවානේ කොහොමද එහෙනම් අපි බා දෙකත් හොයා ගන්නවා මෙන්න ආදාන දෙකයි තියෙන්නේ දැන් ප්‍රකාශ වරහන් තුනත් ඉස්සෙල්ලා අපි ඒ තුන හොයා ගන්නවා දැන් ඉස්සෙල්ලා අපි හොයනවා පුතේ x bar or y කියන එක ඊගාට වැදේ මොකද x or y කියන එක ඊගාට තුන්වෙනි එක මොකද x and y bar කියලා කියනවා හරි දැන් මේ තුන අපි හොයාගමු x bar or y 1.0යි or එකකින් ගියාම 1යි 1.1 බිඳුවයි 1 x or y බිඳුවයි x or එක බිඳුව වුණා බිඳුවයි 1 x or එක 1යි 1.1 x or එක බිඳුව එහෙනම් x and y bar නිකන් x එකයි y bar එක බිඳුවයි 1යි and එකකින් ගියාම බිඳුවයි බිඳුවයි and එකකින් ගියාම ඒත් බිඳුවයි 1.1 and එකකින් ගියාම 1යි මේ 1යි x උත් 1යි y උත් 1යි y bar එකත් 1යි 1.0යි හරි දැන් මෙතෙන්ට උත්තරයක් ඇවිල්ලා මෙතන උත්තරයක් ඇවිල්ලා මෙතන ඇවිල්ලා දැන් මේ දෙන්න සුළු කරලා මෙයත් එක්ක සුළු කරලා මේ දෙන්න සුළු කරලා ඒ උත්තරේ මෙයත් එක්ක සුළු කරනවා දැන් මොකද්ද කරන්නේ ළමයි දැන් මොකද්ද කරන්නේ කියලා දැන් එකවරම පුළුවන්ද බලන්න දිනිල් එකවරම පුළුවන්ද මේ කට්ටිය බලන්න මේ ආදාන තුනම එකවර බලන්න පුළුවන්ද ආදිනේ මයික් එක ඔන් කරලා පුළුවන්ද බැරිද කියලා වාර තේරෙන්නේ කියන්නේ බෑනිස් නෑ පුළුවන් අන්න ඒකයි දැන් පුළුවන් වෙන්නේ පුතේ මේ දෙක එකතු කරනවා මේකට එකතු කරත් එකයි මේ දෙක සම්බන්ධ කරලා මේකට කරත් මොකද ගේට් එක පොදුයි එකම ප්‍රතිඵලය එන්නේ අපිට මේ තුනම එකවර ප්‍රකාශ තුනේම අපිට එකවර බලන්න මේ කියන්නේ 1.0යි කියන එක අපි ඕ එකෙන් බලන්න පුළුවන් එහෙම නැතුව අර දෙක වල වැරදි නෑ ගේට් එකක් වැඩි වෙනවා අමතර ලොජික් ගේට් එකක් කියලා ඉතින් එහෙමනේ අපි අරමුණ වෙන්නේ ලොජික් ගේට් අඩු ගානකින් පරිපත්‍ය යන්නේ දැන් අපි එකවර මේ තුන සමානයි q කියන මේ තුන් දෙනාම බලනවා ඕර් එකේ මේ 1.0යි ඕර් එකකින් යාම 1යි 1.1 ඕර් එකකින් යාම කොහේ හරි එකක් තියෙනවා 0.1 ඕර් එකකින් යාම 1යි 1.0 ඕර් එක යාම එකේව හතරක් පරිපතේ අඳිනකොටත් එහෙම ඔන්න එනම් පළවෙනි එක ඔන්න x bar මෙන්න y එක ගේට් එක ඕන් x bar or y ඊළඟ x එකයි x or y මම x එක මෙතනින් ගන්නවා y එක මම මෙතනින් ගමු x or y ඔන්න දෙවෙනි එක තුන්වෙනි එක x and y bar මම x එක මෙතනින් ගමු මේ x මේ x දෙවිය මේ y on x y bar करो तेरा ने
y bar මේක n එක මේ පේලිය එක පේලියක මේ ටික එක පේලියක තිබ්බලා හරි x and y bar එහෙනම් මේ x මේ y bar මෙතන කියන්නේ දැන් මේ තුන් දෙනාම අපිට පුළුවන් පුතේ අවසානයේදී ඕර් එකේ යවන්න. එයා තමයි කිව්වේ. මේ දෙක ඕර් එකකින් දාලා ඒක අන්තිමයට එක්ක යවුවා. එයා ගේට් එකක් වැඩි වෙන එක වෙන්නේ. ඒවල එකවර ඕර් එකේ ඉන්න අපිට එකවර යවන්න පුළුවන්. හරිද පුතේ? හරි. අපි බලමු තේරා ඊළඟ ගාන. දැන් මට කියන්න 6 වෙනි ගානේ අලුත් දේ මොකක්ද කියලා කියන්න. ප්‍රකාශ තුනක් නම් තියෙනවා. මොකද්ද 6 වෙනි ගාන අලුත් දේ? දිනිල් කියන්න බලන්න 6 වෙනි ගානේ ඔයාලා දකින්න අලුත් දේ. දිනිල් මොකද්ද 6 මයික් එක ඔන් කරගන්න. 6 වෙනි ගානේ දකින්න අලුත් දේ මොකක්ද දිනිල්? මෙතන එක ප්‍රකාශයක්, මේක තව ප්‍රකාශයක්, මෙතන තව ප්‍රකාශයක්. මොකක්ද අලුත් දේ? කලින් එක වල වෙනස් වෙන්නේ කොතනින්ද මේකේ? තරුෂ කොතනින්ද වෙනස් වෙන්නේ තරුෂ? මොකද්ද මේකේ තියෙන අලුත් දේ? තරුෂ ඔන් කරන්න බලන්න මයික් එක. මොකක්ද තරුෂ අලුත් දේ? ඇන්ඩ් ද්වාරයක් ඇවිල්ලා තියෙනවා. අන්න හරි මේ බලන්න. මේ පළවෙනි ප්‍රකාශ දෙකට වැදිවන්නේ මෙතන පුතේ මේ ඕර් එක. හැබැයි මේ දෙවනි ප්‍රකාශ දෙවනි වරහටයි තුන්වෙනි වරහටයි මැදි වෙන්නේ පුතේ ඇන්ඩ් එක. දැන් අපි හත්දාවගේ වෙන මෙයා හොයා ගන්නවා. මෙයා හොයා ගන්නවා. මෙයා හොයා ගන්න බව ඇත්ත. හැබැයි දැන් අපිට එකවරම මේ තුන් දෙනා බලන්න බෑ.
හේතුව මෙතන තියෙන්නේ ඕර් එකක් මෙතන තියෙන්නේ ඇන් එකක්. එහෙනම් දැන් මට කියන්න මේ දෙන්න සුළු කරලා මෙයත් එක්ක සුළු කරනවද නැත්නම් මේ දෙන්න සුළු කරලා මෙයත් එක්ක සුළු කරනවද? දැන් කොහොමද කරන්නේ? මෙතන තියෙන්නේ ඇන් ద్వාරයක් පුතේ මෙතන තියෙන්නේ ඕර් ద్వාරය. ඉස්සෙල්ලා නම් ඕර් ඉඳන් අපිට එකවර තුනම බැලුවා. දැන් පුළුවන් ද එහෙම බලන්න? දැන් බෑ. එහෙනම් මේ පළවෙනි දෙන්න සුළු කරලා ඒන උත්තරේ මෙයත් එක්ක සුළු කරනවද? නැත්නම් මේ දෙන්න සුළු කරලා ඒන උත්තරේ ඕර් එකත් එක්ක මෙයත් එක්ක සුළු කරනවද? මොකද්ද කරන්නේ? කියන්න බලන්න මිනුරංග කොහොමද කරන්නේ මිනුරංග? මිනුරංග කොහොමද කරන්නේ කියන්න? මිනුරංග මේ දෙන්න සුළු කරලා මෙයත් එක්ක සුළු කරනවා. අයිකේ කොන් කාන මිනුරංග? ඔව් සර්. කොහොමද කරන්නේ? මේ දෙන එකයි මේ දෙන සුළු කරලා ඒන උත්තරේ මෙයත් එක්ක. එහෙමද? එහෙමද කරන්නේ? එහෙම. කියන්නේ එහෙම. අහගන්නකෝ. ඕර් ద్వාරය කියන එක පුතේ අපි ගණිතයේදී සමාන වෙන්නේ මේ ඕර් ద్వාරය කියන එක ගණිතයේදී එකතු කිරීමට සමාන කරනවා ඇත්තට. මේ n කියන ద్వාරය අපි සමාන කරනවා පුතේ වැඩි කිරීමට ගණිතයේදී. වැඩි කිරීමට. මට කියන්නකෝ මෙන්න මේකේ උත්තරේ කීයද කියලා. මේකේ උත්තරේ කීයද? උත්තරේ කීයද මේකේ බුමල්? මේ සුළු කිරීමේ උත්තරේ කීයද බුමල්? යාදන්න බුමල්. බුමල් මේකේ උත්තරේ කීය සුළු කිරීමේ? නිසාල උත්තරේ කීයද කියන්නේ මේකේ? 27යි. 27යි. 27යි සර්. 4 ධන 5 වැඩි කිරීම 3 27ද? 19 නේ. 19 මතකද? බොඩ් මාස්ටර් කියන ඔකට එක වෙයි. වන් බෙගුදරියා මේ ඉස්සලා වැඩි කිරීමකයි 5 3 15යි 4යි 19යි උත්තරේ. 27 වෙන්න බෑ. 19යි උත්තරේ. එහෙනම් අපි බූලියානු බීජ ගණිතයේ පුතේ මුලින්ම සුළු කරන්නේ පුතේ මෙන්න මේ n ద్వාරේ. අපි මූලිකත්වය දෙන්නේ ඒකට. මේක සුළු කරලා තමයි ඒන උත්තරෙත් එක්ක තමයි පුතේ අවසානයේදී මෙන්න මේ දෙන්න බලන්න. තේරුණාද? එහෙනම් අපි මුලින්ම n ద్వාර තියෙනකොට ප්‍රකාශ දෙක සුළු කරලා ඒකේ උත්තරය අරන් අන්තිමේට ඕර් එකත් එක්ක යවනවා. ඔන්න ඕක තමයි ඔතන ඉගෙන ගත්ත අලුත් දෙන n ద్వාරයට ප්‍රමුඛතාවය දෙනවා ඕර් එකට කලින්. n එක තමයි ඉස්සෙල්ලා සුළු කරන්නේ. පැහැදිලිද ළමයි? හරි. අපි යන්නේ නම් ඒ ගාන කරන්න. රයිට්. ඒ ගාන අපි කරමු. රයිට්. 6 වෙනි එක කරන්න බලන්න කරගෙන යන්න. x bar y x and y bar x or y x or y වෙන ප්‍රකාර සමානයි කි. මෙතන ending ආය ඉස්සෙල්ලා x bar y එක හොයා ගන්න ඕනේ. x bar or y හොයා ගන්න. ඊට පස්සේ x and y bar එක හොයා ගන්න. x and y bar
ඊට පස්සේ x or y හොයාගන්න. ඊට පස්සේ ළමයි මෙන්න මෙතන මෙන්න මේක හොයාගන්න ඕනේ ඔක්කොටම ඉස්සරහ. මොකද මේ අන්තිම වරානේ x and y bar කියන එකයි and x or y කියන එකයි x or y කියන එක. එහෙනම් මේ ප්‍රකාශයේ පිටිපස්ස ගෑල්ල තමයි මේ තියෙන්නේ. අන්තිමේට තමයි අපි q හොයන්නේ. අන්තිමේට q හොයන්නේ. දැන් හොයන්නේ x bar or y 1.1 x and y bar මෙන්න x එක මෙන්න y bar 0.1 right ඊගාවට x or y එක හොයන x or y එක තුන්වෙනි වරහන් මෙයා හෙව්වා දැන් මෙයා 0.0 or එකකින් ගියාම 0.1 or එකකින් ගියාම 1යි 1.0 or එකකින් ගියාම 1යි 1 or එකකින් ගියාම 1යි හරි දැන් වරහන් තුන හෙව්වා දැන් එහෙනම් මෙන්න මේ දෙන්න and එකකින් බලන්න මෙන්න පිටිපස්ස දෙන්න සුළු කරලා ඉස්සල්ලා සුළු කරන්නේ මේ දෙක සුළු කරලා තමයි ඒන උත්තරේ මෙයාත් දෙන්නේ. මොකද and එකට ප්‍රමුඛතාවය දෙනවා. or එකට කලින් and එක සුළු කරා. නම් 0.0 and එකකින් ගියාම 0 මේ තියෙන දාලා සගල වරහාගත්තේ ප්‍රකාශ දෙක 0.1 and එකකින් ගියාම 1 0.1 ඒත් 0. අවසානයේදී මෙන්න මේ දෙන්න දැන් බලනවා. දැන් බලන්න තියෙන මෙන්න මේ පිටිපස්ස ගන්නවා මෙන්න මේ තියෙන්නේ මේ එන ඉස්සල්ලාම වරහන මෙන්න මේ දෙන්න තමයි අවසානයේදී බලන්න තියෙන්නේ. මොකක්ද ගේට් එක? or එක. එයා තමයි q වෙන්නේ. එහෙනම් q වලගේ 1.0 or එකකින් ගියාම 1යි. 1.0 or එකකින් ගියාම ඒත් 1යි. 0.1 or එකකින් ගියාම 1යි. 1.0 or එකකින් ගියාම 1යි. එකේ ඒවා හතරක් පරිපතයක් දෙනකොටත් අපි මේ විදිහටම කරන්න ඕනේ. එහෙනම් මෙන්න x bar මෙන්න y x bar or y x and y bar then x එක ගමු and y bar x or y x or y right then මෙන්න මේ අවසන් වරහන් දෙක අපි and එකකින් යවලා ඉන්න ඕනේ ඉස්සෙල්ලා මෙන්න මෙහෙම ඊළඟ මෙතන ලියනවා සගරව x or y bar and x or y සගරවරණක් වුණ මේ දෙන්නගේ දාමු අවසානයේදී මෙන්න මෙයා එනවා මෙන්න මෙහෙම මෙයා අන්තිමේට or එක කියනවා එයා තමයි q වෙන්නේ මෙන්න මේ ප්‍රකාශය එන and එක මුලින් සුළු වෙලා තියෙනවා ඊට පස්සේ තමයි අවසානයේදී or එක ඉස්සල්ලාගේ තුනම යවුවා or එකෙහි තේරුණාද ඒක ඔයක තමයි ගොඩාක් වරද්දාගන්නේ කට්ටිය හරිද පුතේ තරුෂ තේරුණාද ඒක හරිද හරි යසිරු හරිද යසිරු
හරි සර්. අශාන් තීක්ෂණ දම්සර හරිද? හරි සර්. බුවල් තේරුණාද? ඒක බුවල් හරිද? හරි සර්. හරි. කවුද? දිලිතද කවුද? දිලිතද හරිද කෝ? Hari sir. දිලිත හරි. දිලිත හරිද? දිලිත නැද්ද ගියාද? right. දැන් 7 වෙනි ගාන තනියම හදන්න. 7 වෙනි ගාන. ඒ විදිහම ගන්න. PQ ප්‍රකාශයේ බාහිරට කලින් හොයාගෙන P බා කලින් හොයාගමු. Q බා කලින් හොයාගමු. පළවෙනි එක P bar or Q bar. P and Q එක. එහෙනම් මෙන්න මෙතන මගේ දියන්න හරහට මෙතන එන්න ඕනේ පුතේ එකක් තමයි මේ P and Q කියන්නේ. P පිටිපස්ස කොට P and Q. N මෙතන N එක මෙතන Q bar. මේක තමයි දෙවනි ප්‍රකාශය. පිටිපස්ස ප්‍රකාශය. අවසානයේ තමයි මෙතන තමයි Z කියලා එන්නේ. දැන් මේ ප්‍රෝග්‍රෑම් right P බිඳුවයි 1 බිඳුවයි 1 P bar P බිඳුව නම් P bar 1යි P බිඳුව නම් P bar 1යි P එක නම් P bar බිඳුවයි P එක නම් P bar බිඳුවයි Q බිඳුව නම් Q bar 1යි Q එක නම් Q bar බිඳුවයි බිඳුව නම් 1යි එක නම් බිඳුවයි එහෙනම් P bar or Q bar මේ දෙනවා 1යි 1යි බිඳුවයි ඒත් 1යි බිඳුවයි 1යි 1යි බිඳුවයි බිඳුවයි දැන් P and Q බිඳුවයි P and Q බිඳුවයි n එකකින් ගියාම බිඳුවයි බිඳුවයි 1යි ඒත් බිඳුව 1යි බිඳුවයි ඒත් බිඳුව උතේ 1යි විතරක් මෙතන එක වෙනවා දැන් මෙන්න මේ P and Q කියන එකයි Q bar කියන එකයි n කියන ගේට් එකකින් යනවා ඒ තමයි මෙන්න මේ ප්‍රකාශය හැදෙන්නේ අන්න එතකොට කො P and Q එක මෙතන Q bar 1යි බිඳුවයි මෙන්න මේ 1යි බිඳුවයි n එකකින් ගියාම බිඳුවයි බිඳුවයි n එකකින් ගියාම ඒත් බිඳුවයි 1යි බිඳුවයි n එකකින් ගියාම ඒත් බිඳුවයි බිඳුවයි 1යි n එකකින් ගියාම ඒත් බිඳුවයි බිඳු හතරක් එන්නේ එහෙනම් අන්තිමේට අපි අවසානයේදී බලන්නේ පුතේ මෙන්න මේ දෙන්න මෙන්න මෙතෙන්ට ආපු ප්‍රකාශනයයි මේ හොයාගත්ත මෙන්න මෙයයි P and Q bar කියන කෙනයි අවසානයේදී ඕර් එකකින් යනවා මෙන්න මේ දෙන්න මෙයයි මෙන්න මෙයයි ඕර් එක 1යි බිඳුවයි ඕර් එකකින් ගියාම 1යි
එකයි බිඳුවයි ඕරකින් ගියාම ඒත් එකයි බිඳුවයි ගරි බිඳුවයි බිඳුවයි එකයි සෝරි මෙයා එකයි බිඳුව එකයි හරි මේ දෙන්න බලන්නේ එකයි බිඳුවයි ඕරකින් ගියාම ඒත් එකයි බිඳුවයි බිඳුවයි කියන්නේ බිඳුව प्रकाश किसे इके तुनाई बिंदु අවසාන ප්‍රතිඵල පරිපතේ දැන් අඳින්න ඕනේ මේ විදිහට පරිපතේ අඳින්න පරිපතේ වම් බෝඩ් එකේ අඳින්න P bar और Q bar और P and Q and Q bar समान है इसे परिपते अंतिम P bar Q bar और ने P bar और Q bar ඉස්සරහලියන්න නිකන් නිකම් P Q පිට නොට් එක කලින් ගන්න ඕනේ මෙන්න P මෙන්න Q නිකම් P Q යනවා පුතේ and එක සාමාන්‍ය and එක P and Q ඊගාට Q bar එක Q මෙතනින් යනවා නොට් එකක් දාලා Q bar මේ Q මෙතනින් යන්නේ Q bar හරි right ආයි ගියනවා and එක ඉස්සෙල්ලා යවන්න මේ දෙක P and Q and Q bar හරි මෙයා මේ වෙනවා අවසානයේදී තමයි මේ දෙන්න මෙහෙම or එකකින් යවලා Z බවට පත් වෙන්නේ මෙන්න මේ වගේ පරිපතයක් වාට ඇඳෙන්න ඕනේ
හරි. හරිද පුතේ ඒක හරිද? යසිරු හරිද? තීක්ෂණ හරිද? දිලින් හරිද? දිලිත හරිද? හරිද? හරි. අපි බලමු ඊගාව එකේ මොකක්ද කියලා අලුත් දේ කියලා බලන්න. 8 වෙනි ගානේ තියෙන අලුත් දේ මට කවුරු හරි කියන්න. ආදාන තුනක් තියෙනවා. අන්න හරි. ඕක විතරයි තියෙන අලුත් දේ. එහෙනම් ආදාන තුන P කිව්වා. එහෙනම් ආදාන තුනක් වුණොත් සත්‍යතාවකී අවස්ථා කීයක් එනවද? අවස්ථා කීයක් එනවද ළමයි? 8ක් එනවා. 8ක් එනවා. සත්‍යතාවකී අවස්ථා 8ක් එනවා. right. අනිත් ඒවා ටික ඒ විදියමයි. අනිත් නීති ටික අපි මෙච්චර කරපුවා ඒ right කරගෙන ටක් ගන්න. අපි ලියන්නේ නා ආදාන තුනක් වුණොත් කොහොමද සත්‍ය right? එහෙනම් පළවෙනි එක 0.4යි 1.4. පළවෙනි තීරු. 0.4යි 1.4. දෙවනි තීරුව 0.2යි 1.2යි. ආපහු 0.2යි 1.2යි. අවසන් තීරුව 0.1යි 0.1 0.1 1යි 0.1 උනේ කිරිනස අවස්ථා 8ම තියෙනවා. එහෙනම් පළවෙනි එක කියන්නේ P Q P or Q or R. P or Q or R. ඊගාගෙන P and Q. P and Q. Q බා කලින් හොයාගත්තා නම් හරි පුතේ. Q බා අපි පස්සේ කලින් හොයාගෙන තිබ්බනම් හොඳයි. අපි කවන්නේ Q බා පැත්ත හොයාගමු. එහෙනම් මෙතන Q බා විතරට හොයමු. එහෙනම් ඊළඟ එක මෙන්න මේ අවසන් කොටස. අපි සගර වරහණක් දාලා අපි කරමු and එකකින් වෙන් වෙන කොටස P and Q එකයි. ඒක වරහන් කරු P and Q and Q bar. අවසානයේ Z කියලා මෙතෙන්ට ගමු. right. එහෙනම් PR Q or එක ගත්තා මෙතන බිඳුවයි මේ කොහේ හරි අවස්ථා එකක් තියෙන මේ ඔක්කොම එකයි or එකේ ඉන්න. ඊළඟ P and Q මෙන්න මේ දෙන බිඳුවයි 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 මෙතනත් බිඳුවයි මෙතනත් බිඳුවයි මෙතනත් බිඳුවයි මෙතනත් බිඳුවයි මෙන්න අවසාන දෙකේ විතරක් එකේ දෙකක් කියලා මොකද මෙන්න මෙතන අවස්ථා දෙකම එක වෙන්නේ ආදාන දෙකම එක. එහෙනම් P and Q එක Q බා අපි ගමු Q බිඳුව නම් Q බා Q බා 1යි 1යි මෙතන බිඳුවයි බිඳුව වෙන්න ඕනේ මෙතන 1යි 1යි මෙතන බිඳුවයි අර දැන් and එකේ බිඳුවයි 1යි and එකකින් ගියාම බිඳුව 1යි බිඳුවයි 1යි and 8 බිඳුව බිඳුවයි බිඳුවයි 8 බිඳුව බිඳුවයි බිඳුවයි 8 බිඳුව බිඳුවයි 1යි 8 බිඳුව බිඳුවයි 1යි 8 බිඳුව 1යි බිඳුවයි 8 බිඳුවයි 1යි බිඳුවයි බිඳුම 8ක් එන්න ඕන. එහෙනම් අවසානයේදී අපි ගන්න අවසාන ප්‍රතිඵලයේ පුතේ මෙන්න මේ වරහන් දෙක. ඒ කියන්නේ මෙන්න මේ දෙන්න. මේ තියෙන්නේ or එකත් එක්ක මෙන්න මෙයා. එහෙනම් මෙන්න මෙයාත් එක්ක බලන්න. මෙන්න මෙයයි මෙන්න මෙයයි බලන්න. මෙයයි මෙයයි. or එකකින් බිඳුවයි 1යි බිඳුවයි 1යි. මේ හැමතැනම එකක් එනවා මොකද මෙතන හැම එකේවම 7ක් තියෙන. බිඳුවයි එකේව 7ක් එන්න ඕනේ සත්‍යතාවක්. හැදුවද මේක? පගුව හරිද ළමයි?
වගුව හරිද? මේ විදිය ආවද? දම්සර වගුව හරිද? අෂාන් වගුව සත්‍යතා වගුව පිළිව හරිද? අෂාන් තීක්ෂණ හරිද? තීක්ෂණ යසිරු හරිද? නිසල් හරිද? නිසල් හරිද පුතේ වගුව? හරි කියලා. හරි පරිපත්‍ය අදින්න දැන් අර වගේ ඒ විදිය තමයි. PQR අදලා අදින්න PQR පරිපත්‍ය අදින්න. මේ P මේ Q අන්තිමේට right cube ආවේ හරි ඔන්න ඔයගේ එන්න ඕන ඔන්න ඔයගේ ඇවිල්ලා තියෙනවා පරිපත්‍ය end එක ප්‍රමුඛ වෙලා තියෙනවා
මේ ගේට් එක ඉස්සරහා ප්‍රකාශය ලියන්න අනිවාර්යයි. ඒතකොට දෙවෙනි ක්‍රමයේ ඔටෝම අපිට හුරු වෙලා එතකොට. පරිපලය දුන්නා ප්‍රකාශය වෙන්නේ. right 9 වෙනි එක කරන්න තනියම කරන්න 9 වෙනි එක ඒකට සමාන එකක් 9 වෙනි එක STC තියනවා STC and ST SORT or T bar සමානයි 9 වෙනි එක තනියම කරන්න මතක තියාගන්න ඇන්ඩ් එකට ප්‍රමුඛතාවය දෙන්න. ඉතින් මතක තියාගන්න. 10 වෙනි එක කියලා අපි ඊගාසේ ඉතුරු ගේට් තුන කරලා තමයි 10 වෙනි එකට යන්නේ. අන්තිම ගේ අපි නොකරපු ගේට් තුන අපි මේක කරනවා. නොකරපු ගේට් තුන කරනවා. හරි. එහෙනම් 9 වෙනි ගාන පුළුවන්. මේ දක්වා තේරුණාද ඔක්කොටම? මේ දක්වා හරිද පුතේ තේරුණාද මේ ටික? ළමයි මේ දක්වා තේරුණාද මේ දක්වා ගැටලු නෑ නේද කොහෙවත්? ඒ කරපු ටික තේරුණා නේද ඔක්කොම? ඔව් සර්. දැන් ඕනේ ගාන හදාගන්න පුළුවන් ඉතුරු ගාන අඳුර තමයි අපිට බූලියන් nothing. හරි? right. එහෙනම් අපි මෙතනින් නවත්තමු. නිදිමත ඇති මහන්සි සිට උදේ ඉන්න ක්ලාස් එකේ දැන් සුපුරුදු පරිදි අපි ගහරුක ක්ලාස් එක තියමු. වෙනසක් තිබ්බොත් මම කියන්නම්. හරි. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා. ආයිබෝවන්. අයිබෝන්ස් සර්. අයිබෝන්ස් ආයිබෝවන් සර්. ආයිබෝවන්.